අයිබෝන් පුතේ අපි අද කතා කරන්නේ 7 වන ශ්‍රේණියේ 18 වන පාඩම. තැනට ගැලපෙන ලෙසින් හැසිරෙමු. ඒ තැනට ගැලපෙන ආකාරයෙන් අපි හැසිරෙන්නේ කොහොමද කියලා පුංචි කාලේ ඉඳලම දැනගත යුතු වෙනවා. එහෙමනම් පුතේ අපි පෙරලා ගමු 132 වන පිටුව 18 වන පාඩම. එදා බුදුරජාණන් වහන්සේ අංගරට චම්පානුවර ගග්ගරා කියන පොකුණ අයිනට වැඩම කරනවා පුතේ. බුදුරජාණන් වහන්සේ මේ ගග්ගරා පොකුණ අසබඩ වැඩ ඉන්නවා කියලා ආරංචි වෙනවා සෝනදණ්ඩ කියන බ්‍රාහ්මණයාට. සෝනදණ්ඩ බ්‍රාහ්මණයා පුතේ එදා ඉන්දියාවේ ප්‍රසිද්ධ බ්‍රාහ්මණයෙක්. මෙයාගේ යටත් පිරිසක් තියාගෙන හිටිය ආගමික නායකයෙක්. ඉතින් මේ සෝනදණ්ඩ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නට යනවා. ගිහිල්ලා පිළිසඳර කතා බහ යෙදෙනවා. බුදුරජාණන් වහන්සේ පුතේ කිසිම වෙලාවක අනුන්ගේ ඕපදූප කතා කළේ නැහැ. ඒ වගේ වැඩකට නැති වචන, හිස් වචන කතා කළේ නැහැ. උන්වහන්සේ මුණ ගැහෙන්නට එන කිසිම කෙනෙක්ගේ හිත රිදෙන විදිහට කතා කළේ නැහැ. නිරතුරුව සුභාෂණ තමයි කතා කරේ. දුර්භාෂණ කිසිම වෙලාවක කතා කළේ නැහැ. මේ සෝනදණ්ඩ බ්‍රාහ්මණයා හරියට අගය කරපු දෙයක් තමයි මේ බුදුරජාණන් වහන්සේ ළඟ තිබුණ ගුණධර්ම. මොකද මේ සෝනදණ්ඩ බ්‍රාහ්මණයා වෙනත් ආගමක කෙනෙක්. නමුත් බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණ හැම අවස්ථාවකදීම උන්වහන්සේ බොහොම ප්‍රිය වචනෙන් තමයි කතා කරේ. එන්න බමුණ වාඩි වෙන්න ඒ විදියට පුතේ වෙනත් ආගමික කෙනෙක් උනාට උන්වහන්සේ මුණ ගැහෙන්නට කවුද ආවේ? ඒ ආපු හැම කෙනෙකුගේම හිත නොරිදෙන විදිහට, ආස හිතෙන විදිහට නිරතුරුවම කතා කළා. දැන් පුතේ බුදුරජාණන් වහන්සේ ළඟට කවුරු හරි ගියොත් උන්වහන්සේ සිනාමුසු මුහුණින් තමයි කතා කරන්නේ. දැන් අපි එහෙම නෙවෙයිනේ පුතේ. අපිට කවුරු හරි කෙනෙක් මුණ ගැහුනොත් අපි හිතනවා එයා අපිට ඉස්සෙල්ලා කතා කරන්නට ඕනේ. එහෙම හිතලා අපි ඉන්නවා අනික් කෙනා අපිට කතා කරනකම්. ඒ වගේම අපි ඉදිරියට මුණ ගැහෙන කෙනා අපිට hina වුණොත් තමයි අපි hina වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම නැහැ. බුදුරජාණන් වහන්සේ මුලින්ම උන්වහන්සේ ඉදිරියේ මුණ ගැහෙන කෙනාට hina වෙනවා. ඒ වගේම ප්‍රිය වචනෙන් කතා කරනවා. දැන් අපි වගේ අනවශ්‍ය කතා නෙවෙයි පුතේ. ධර්මානුකූල කතාවක් තමයි නිතරම කළේ. දැන් පුතාලා දැකලා තියෙනවා එදිනෙදා ජීවිතේදී අපි කොහේ හරි යනකොට අපි උදාහරණයක් ගත්තොත් අපි හිතමු උදේට අපි ඉස්කෝලේ යන්නට සුදු ඇඳුම් ඇඳගෙන ඉස්කෝලේ යනවා. එතකොට අපිට ළඟපාත කෙනෙක් මුණ ගැහුනොත් අහනවා පුතා ඉස්කෝලේ යනවද කියලා. එතකොට පුතේ ඒක අනවශ්‍ය ප්‍රශ්නයක්. මොකද බුදුරජාණන් වහන්සේ කතා කළේ අවශ්‍යතාවයටම පමණයි. සිනහමුසු මුහුණින් සංග්‍රහ කරනවා. එහෙමනම් මේ සෝනදණ්ඩ බමුණා හරියට අගය කළා මේ බුදුරජාණන් වහන්සේගේ ඇවතුම් පැවතුම්. පුතාලා බලමු 132 පිටුව. මේ සෝනදණ්ඩ බමුණ බුදුරජාණන් වහන්සේ එක්ක කතා කරලා එතනින් නික්මිලා ගිහිල්ලා මේ බමුණගේ අතවැසි පිරිසට බුදුරජාණන් වහන්සේගේ ගුණ කියනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක් කියලා. කොහොමද? ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ඌ කලි යහපත් වදන් ඇත්තෝය. යහපත් ඌ කතාබස් ඇත්තෝය. යහපත් මිහිරි වචන කියන්නෝය. උන්වහන්සේගේ කතාබස දොස් රහිතය.
කෙලතොළු බවින් තොරය. අරුත් හෙළි කිරීමෙහි සමත්ය. මට සිලිටිය. ශ්‍රමණ බවත් ගෞතමයාණන් වහන්සේ තමන් වෙත පැමිණෙන්න වුන්. එන්න මෙහි පැමිණීම මැනවැයි කියා පිළිගනිති. කනට සුව දෙන මිහිරි වචන පවසති. උන්වහන්සේ පිළිසඳර කතාවෙහිද දක්ෂය. බැම නොහකුලුවති. සවිස්තරව කතා කර යමකු තමා වෙත එන විට පළමුව කතා කරති. මේ ආදී වශයෙන් පුතේ මේ සෝනදණ්ඩ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගේ ගුණ ගායනා කරනවා. ඊට පස්සේ මේ බ්‍රාහ්මණයා යටතේ ඉන්න පිරිසත් කැමති වෙනවා බුදුරජාණන් වහන්සේ සම්මුඛව කතා බහ කරන්නට. අනතුරුව මේ සෝනදණ්ඩ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ සරණ යනවා. මොකද උන්වහන්සේ තුල තිබුණ ඇවතුම් පැවතුම් කෙරෙහි මනසේ පැහැදීමම තමයි පුතේ ඒකට හේතු වෙන්නේ. එහෙමනම් සෝනදණ්ඩ බ්‍රාහ්මණයා විතරක් නෙමෙයි පුතාලා අහලා තියෙනවා ඇති. උපාලි කියන ගෘහපති පුත්‍රයා. ඒ ජෛනාගමි. මේ විදියට විවිධ ආගම්වල අය බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. ඇයි උන්වහන්සේ ප්‍රිය වචනෙන් කතා කරනවා. ඒ වගේම උන්වහන්සේගේ දේහය හරීම ලස්සනයි කියනවා පුතේ. පුතාලා පන්සලේ දැකලා තියෙනවා බුදු පිළිම වහන්සේ හරීම ලස්සනයි. ඒ උන්වහන්සේගේ හැබෑ ස්වරූපේ තමයි මේ ඉතා කලාකරුවා චිත්‍රයට නගලා තියෙන්නේ. එහෙමනම් උන්වහන්සේගේ ඒ ආරෝහ පරිණාහ ඒ කියන්නේ උසට ගැලපෙන මහත ඒ දේහ විලාසයට සරිලනසේ හරි මිහිරි වචනෙන් කතා කරනවා අනෙත් අයගේ කනට සුව දෙන විදිහට. කිසිම වෙලාවක රළු වචන කතා කරේ නැහැ. තව කෙනෙක්ගේ හිත රිදෙන්නට කතා කරේ නැහැ. ඒ වගේම කතා කරපු හැම වචනයක්ම ඇත්ත තමයි කතා කරන්නේ. කිසිදු වෙලාවක උන්වහන්සේ බොරු කීවේ නැහැ. බොරු වචනයක් මුළු ජීවිත කාලෙටම කියලා නැහැ පුතේ බුදුරජාණන් වහන්සේ. එහෙමනම් උන්වහන්සේ කේලම් කියන්නේ නැහැ. මෙන්න මේ විදිහට වචනය බොහෝම සංවරයි. ඒ නිසා තමයි සෝනදණ්ඩ බ්‍රාහ්මණයා උන්වහන්සේගේ ගුණ ගායනා කරන්නේ අතවැසි පිරිසට. එහෙමනම් මේ බුදුරජාණන් වහන්සේගේ මුවින් පිටවෙන මේ වචන සුභාෂණ ඒ කියන්නේ හොඳ වචන. කිසිදු වෙලාවක මෙතෙක් වෙලා අපි කතා කරපු පිරිසිදු වචන තමයි කතා කළේ. එහෙමනම් මිනිස්සු කතා කරන වචනවල කොටස් දෙකක් තියෙනවා පුතේ, දුර්භාෂණ හා සුභාෂණ වශයෙන්. එතකොට සුභාෂණ කියන්නේ මේ විදියට ඇත්ත කතා කිරීම, මෛත්‍රී සහගතව කතා කිරීම, අනෙක් අයගේ කනට මිහිරි ලෙස කතා කිරීම, හිත නොරිදෙන ලෙස කතා කිරීම, ඇත්ත වචන ප්‍රකාශ කිරීම ආදී වශයෙන්. ඒ වගේම තමයි දුර්භාෂණ. එහෙමනම් පුතේ දුර්භාෂණ වෙන්නේ මේකේ විරුද්ධ පැත්ත. ඒ කියන්නේ පුතේ කනට අමිහිරි වචන තමයි එහෙනම් දුර්භාෂණ. මොනවද? කේලාම් කීම, පරුෂ වචන, බොරු කීම, ඒ වගේම කනට අමිහිරි වචන, හිස් වචන. දැන් පුතේ අපිට වැඩක් නැති වෙලාවක අපිට පුළුවන් විය යුතුයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීපු මේ දහම් මාවතේ යන්නට, ධර්ම මාර්ගයේ යන්නට. එහෙමනම් අපි පුංචි ළමයි අපිට පුළුවනි ඉස්කෝලේ තියෙන බුද්ධ ධර්මයේ පෙළපොත. ඒ වගේම දහම් පාසලේ අච්චුපොත තියෙනවා. අපිට මේ තුලින් උන්වහන්සේ අපිට දේශනා කරපු ධර්මය පුංචි පුංචි කරුණු පුළුවන් කියවලා ඉගෙන ගන්නට, ඒ මාර්ගයේ යන්නට. එහෙමනම් පුතේ සුභාෂණ මොකද්ද දුර්භාෂණ මොකද්ද කියලා පුතාලට දැන් තේරෙනවා. අපි එහෙමනම් නිරතුරුව මහන්සි ගත යුත්තේ දුර්භාෂණ වලින් වැළකීලා සුභාෂණ වල පමණක් යෙදෙන්නට. පෙරළගමු පුතේ 133 පිටුවේ දෙවෙනි ඡේදයේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රියශීලී වූ අතිශය කාරුණික වූ ලගන්නාසුළු කතාබහ අපට ඇති උසස්ම ආදර්ශයයි. එසේම
වචන භාවිතය පිළිබඳව උන්වහන්සේ දී ඇති උපදෙස් අපට ඇති උතුම්ම මඟ පෙන්වීමයි. නිරතුරුවම පුතේ බුදුරජාණන් වහන්සේගේ වචන කාරුණිකයි. නිකම්ම නෙවෙයි අතිශය කාරුණිකයි. කිසිම වෙලාවක තව කෙනෙකුගේ හිත රිදෙන්නට කතා කළේ නැහැ. ඒ වගේම ප්‍රියශීලී. ලගන්නාසුලුයි. ඒ වගේම ආදර්ශමත්. නිරතුරුව වැරදි කරන කෙනෙක් දැක්කොත් ඒ අය යහමඟ ගැනීමට මනාව උපදෙස් අපේනවා. නිරතුරුව මඟ පෙන්නනවා. හරි මඟ යන්නට මාවත පෙන්නනවා. මේ විදියට අපිට පුළුවනි පුතේ බුදුරජාණන් වහන්සේගේ මේ වචන ප්‍රකාශය සුභාෂණ අපේ ජීවිතයට අදාළ කරගෙන අපේ ජීවිතේ යහපත් විදිහට අරගෙන යන්නට අපිට තව කෙනෙක් මුණ ගැහුණාම අපිට පන්ති කාමරේදී ඒ වගේම ගෙදරදී ටියුෂන් පන්තියේදී දහම් පාසලේදී ඒ වගේම අල්ලපු ගෙදර කෙනත් එක්ක කතා කරනකොට මේ ආදී වශයෙන් පුතේ අපි සමාජයේ අනෙක් අයත් එක්ක ගනුදෙනු කරනකොට අපේ වචනේ හරියට ප්‍රවේශම් විය යුතු වෙනවා. පුතාලා දැකලා ඇති සමහර මිනිස්සු ඉන්නවා පුතේ ලස්සනට කතා කරන්නට දන්නේ නැහැ. නිරතුරුව කතා කරන්නේ තව කෙනෙකුගේ හිත රිදෙන වචන. අපිට එතකොට හරි දුකයි. අපිට කෙනෙක් දුර්භාෂණ වලින් කතා කරොත්, ඒ කියන්නේ පරුෂ වචන අපිට කේලමක් කිව්වොත්, අපි නොකියපු දෙයක් තව කෙනෙකුට අපි කිව්වයි කියලා. එතකොට අපිට හරියට දුක හිතෙනවා. එහෙමනම් පුතේ ඒ වගේ මිනිස්සු ඉන්න සමාජයක අපි මහන්සි ගත යුතු වෙනවා මේ බුදුරජාණන් වහන්සේ කතා කළ ආකාරයෙන් අනෙක් අයට සංග්‍රහ කරන්නට. අපිට හොඳ අවබෝධයක් තිබිය යුතු වෙනවා කොහොමද ප්‍රවේශමින් ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතුව කතා කරන්නේ. ස්ථානෝචිත ප්‍රඥාව කියන්නේ පුතේ තැනට සුදුසු නුවණ. එහෙමනම් දැන් අපි ගත්තොත් උදාහරණයක් කෙනෙක් බීමතින් ඇවිත් පරුස වචන කතා කරමින් අපේ හිත රිදුනොත් අපි ඒ කෙනත් එක්ක යන්නේ නැහැ. ඒ විදිහට අපිත් කතා කරගෙන ඒ අවස්ථාවේදී අපි තැනට සුදුසු නුවණ පාවිච්චි කරලා අපි මඟහැර යා යුතු වෙනවා. ඒ අය එක්ක කොහොමවත් අපිට අවශ්‍ය නැහැ වචන පාවිච්චි කිරීම. ඒ වගේමයි අපි පන්ති කාමරේදී මහමගදී හැම තැනදීම අපි වචන පාවිච්චි කරනකොට හරි ප්‍රවේශමින් කතා කළ යුතු වෙනවා. තව කෙනෙක්ගේ හිත රිදෙන්නේ නැති වෙන්නට. ඒ වගේම සමහර මිනිස්සු ඉන්නවා පුතේ කේලම් කියන අය. ඒ වගේ අපි දැනගත්තාම ඒ වගේ අයත් එක්ක කතාවෙන් අපි බොහෝම පරිස්සම් විය යුතු වෙනවා. මොකද තව කෙනෙක් ගැන අපි කතා කරොත් අපි නොකියපු දේ නිර්මාණය කරලා ගිහිල්ලා අනෙක් කෙනාට කියන්නට පුළුවන්. එතකොට ඒ අය අපිත් එක්ක ගැටෙන්නට එනවා. ඇයි ඒ කේලම් අහපු නිසා. එහෙමනම් අපි සමාජයේ ජීවත් වෙන්නට පුතේ පුංචි කාලේ ඉඳලා පුරුදු විය යුතු වෙනවා කොහොමද බුදුරජාණන් වහන්සේ ආදර්ශයට අරගෙන අර්ථවත් වචන පමණක් කතා කරන්නට. ඒ වගේම අපේ ගෙදරට කෙනෙක් ආවොත් අපි සතුටු සිතින් ඒ අයව සිනාමුසු මුහුණින් පිළිගෙන සංග්‍රහ කළ යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට කෙනෙක් ආවම උන්වහන්සේ එක විටම ඒ ආපු කෙනාගේ ප්‍රශ්නෙට උත්තර සඳහා ධර්ම දේශනා කළේ නෑ පුතේ. මුලින්ම අහන්නේ කෑම කාලද ආදී වශයෙන්. මේ ආකාරයෙන් පුතේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මජ්ක්‍ධිම නිකායේ අබේරාජ සූත්‍රයේදී අපි කතා කරන වචනවල ඇතුළත් විය යුතු ප්‍රධාන අංග 3ක් තියෙන බව. පළවෙනි අංගේ තමයි කතා කරන කරුණු සත්‍ය විය යුතුයි. ඒ කියන්නේ අපි කතා කරන දේ නිරතුරුව ඇත්ත වචන පමණක් කතා කළ යුතුයි. හේතු සාධක සහිත විය යුතුයි. ඒ වගේම අපි කතා කළ යුත්තේ හේතුවක් ඇතුව.
හේතු සාධක නැති කිසිම හේතුවක් නැති අනුන්ගේ ඕපදූප වගේ ඒ වගේ කතා අපි නොකළ යුතුයි. ඒ වගේම තුන්වෙනි කරුණ අසන්නාගේත් කියන්නාගේත් යහපත පිණිස හේතු විය යුතුය. එවනම් අපි නිරතුරුවම අපි යමක් කියනකොට ඒ දේ අහන කෙනාගේ යහපතට හේතු වෙන දෙයක් පමණක් අපි කතා කළ යුතු වෙනවා. ඒ වගේම කියන අපේ යහපතට යම් හේතුවක් වෙනවා නම් ඒ දේ පමණක් කතා කළ යුතු වෙනවා. එහෙමනම් මෙන්න මේ කරුණු තුන දෙස හොඳින් බැලුවම අපිට පේනවා පුතේ එහෙමනම් මේ කරුණු තුනෙන් එකක්වත් නැත්තම් ඒ වචන කතා නොකළ යුතු වෙනවා. මේ තුනම සම්පූර්ණ වුණ කරුණු. එහෙමත් නැත්තම් මේ කරුණු තුනෙන් එකක් හෝ සම්පූර්ණ නම් පමණක් කතා කර යුතු. ඒ වගේම එකක්වත් අඩංගු නැත්තම් කතා නොකළ යුතු බව තමයි පුතේ අබේරාජ සූත්‍රයේ සඳහන් වෙන්නේ. එහෙමනම් අපි නිරතුරුව මහන්සි ගත යුතු වෙනවා පුතේ ඒ තැනට අදාළ වෙන ආකාරයෙන් හැසිරෙන්නට. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සෝනදණ්ඩ බ්‍රාහ්මණයා මනාව හැසිරෙනවා. උන්වහන්සේ මුණ ගැහෙන්නට ආපු හැම අවස්ථාවකම වෙනත් ආගමික නායකයෙක් වුවත් බුදුරජාණන් වහන්සේ සමග නිරතුරු යෙදුනේ සුහද කතා බහ පමණයි. අපි බලමු පුතේ මේ රූපරාමුව. මේ රූපරාමුවේ දකින්නට පුළුවන් මලගමකට සහභාගී වුණු අවස්ථාවක්. ඒ වෙලාවේ මිනිස්සු සටන් පාට කියමින් දඟලන්නේ නැහැ. මොකද සංවේදී අවස්ථාවක් බැවින්. ඒ වගේම ගම් වතුරට හසු වූ අවස්ථාවක්. ඒ ගම් වතුරට අහු වුණ අවස්ථාවක පුතේ ඒ මොහොතේ අනෙක් අයගේ ඕපදූප හොයමින් ඒ විදිහට ගත කරන්නේ නැහැ. මොකද ඒ වෙලේ කටයුතු කළ යුත්තේ තමුන්ගේ දිවි ගලවා ගන්නේ කොහොමද කියන ගැන පමණයි. ඒ වගේම පුතාලට පේනවා විහාරස්ථානයේ සිල් සමාදන් වුණ අවස්ථාව. මෙතන තමයි පුතේ හොඳම සංවර වෙන දවස. පසළොස්වක පොහෝ දිනේදී සිල්ගත් උවැසියන් පිරිසක් ඉන්න ආකාරය අනෙක් අයගේ ඕපදූප කතා කිරීමකින් තොරව, ඒ වගේම පරුස වචන, බොරුව, කේලම මේ කිසිම දුර්භාෂණයක නොයේදී සුභාෂණ පමණයි පුතේ ඒ දවස්වලට මේ අය යෙදෙන්නේ. විශේෂයෙන්ම පසළොස්වක පොහෝ දිනේට. ඒ වගේම පුතාලට පේනවා පිණ්ඩපාතේ වඩින සංඝයා වහන්සේලාට දන් පිළිගන්නන ආකාරය. අපිට කදිම නිදසුන් සපයනවා පුතේ මහා සංඝරත්නය සංඝයා වහන්සේලා පිණ්ඩපාතේ වඩිද්දී මේ උවැසියන් දාන පිළිගන්නන අවස්ථාවේදී පුතේ තවත් බෙදන්නට එපා කියලා කටින් කියන්නේ නැහැ. පාත්‍රය මත අත තියෙනවා. ඒ අත තබනකොට අපි දැනගත යුතු වෙනවා එහෙමනම් මේ අත තියන්නේ එපා කියන එකට කියලා. එහෙම අත තියනවා නම් ආයි අපි පාත්‍රයට දානේ පිළිගන්වන්නේ නැහැ. එයින් පැහැදිලි වෙනවා පුතේ අපේ බුදුරජාණන් වහන්සේ වගේ උන්වහන්සේ මග යමින් කටයුතු කරන මේ මහා සංඝරත්නය අපිට මනාව ආදර්ශවත්ව හැසිරෙන ආකාරය. උන්වහන්සේලා අපිට ආදර්ශයට අරගෙන පුළුවනි අපේ ජීවිතයත් මේ ආකාරයෙන් අර්ථවත් වචන පමණක් කතා කරමින් අරුත්සුන් වචන වලින් ඉවත් වෙලා බොහෝම සංවරශීලීව තැනට ගැලපෙන විදියට හැසිරෙන්නට. ඒ වගේම පුතේ තැනට ගැලපෙන විදියට
අපි හැසිරීම ගැන කතා කරනකොට අපේ වචනය වගේම ක්‍රියාවත් අදාළ වෙනවා. අපේ ඇඳුම පැළඳුමත් අදාළ වෙනවා. මේ රූපරාමුව බලමු පුතේ. අපි ටියුෂන් පන්තියකට ගියාම එතෙන්දි හැසිරෙන ආකාරය එක විදියක්. අපි අඳින ඇඳුම එක විදියක්. ඒ වගේම දන්සලක් පැවැත්වෙන අවස්ථාවක එතෙන්දී අපි හැසිරෙන ආකාරය තව විදියක්. ඒ වගේම මංගල අවස්ථාව. දැන් මේ කලින් සඳහන් කරපු අවස්ථා දෙකේදීම වගේ නෙවෙයි මංගල අවස්ථාවක. එතකොට අපි එතෙන්ද අඳින ඇඳුම වෙනයි. මේ අවස්ථාවන් වලට අඳින ඇඳුම වෙනයි. ඒ වගේම කතා බහ. එහෙමනම් මේ සියලුම තැන්වලදී අපි කතා බහ බොහොම සංවරශීලී විය යුතු වෙනවා. මේ රූපරාමුව බැලුවොත් පුතාලට පේනවා පන්ති කාමරය. එහෙමනම් අපි ඉස්කෝලේ යනකොට අපේ අඳින ඇඳුම පැළඳුම ඉස්කෝලේට ගැලපෙන්නට. අපිට ඉස්කෝලේදී ඕපදූප කතා කරන්නට වෙලාවක් නැහැ. අනෙක් අයගේ ඇද හොයන්නට වෙලාවක් නැහැ. හැම වෙලාවම අපි ගත කරන්නේ අපේ දියුණුව සඳහා. ඒ වගේම ගුරුවරුන් සමග අපි නිතරම සිනාමුසු මුහුණින් ප්‍රිය වචන කතා කරමින් තමයි කාලය ගත කරන්නේ. ඒ වගේම පුතේ මේ රූපරාමුව බැලුවොත් පුතාලට පේනවා දෙමව්පියෝ දරුවෝ සියලු දෙනාම එකතු වෙලා විනෝද චාරිකාවක් ගිය අවස්ථාවක්. එහෙමනම් අපිට ඉස්කෝලේ යන ඇඳුම නෙවෙයි මෙතෙන්දි පාවිච්චි කරන්නේ. ඒ ගමනට ගැලපෙන විදිහට, ඒ තැනට ඔබින විදිහට. අපි එතෙන්දි බොහෝම සතුටින් දුව පැන ඇවිදමින් සෙල්ලම් කරමින් කටයුතු කරනවා. ඒ වගේම මේ රූපරාමුව බැලුවොත් පුතාලට පේනවා ගොයන් නෙලන ආකාරය. එහෙමනම් මෙතෙන්දි ඉස්කෝලේට අඳින ඇඳුම හරියන්නේත් නැහැ. චාරිකාවක් අඳින ඇඳුම හරියන්නේත් නැහැ. මෙතනට ගැලපෙන්නේ කුඹුරට ගැලපෙන ඇඳුමක්. ඒ වගේමයි මෙතෙන්දී ඕපදූප කතා කර ඉන්නට අවස්ථාවක් නැහැ. මොකද අවුව එන්නම සැර වෙනවා. ඒ නිසා බොහෝම ඉක්මනින් කුඹුරෙන් ගොඩට යා යුතු වෙනවා. පටන් ගත්ත වැඩේ හමාර කරලා. ඒ වෙහෙස නිවා ගැනීම සඳහා මෙතෙන්දි පාවිච්චි කරන්නේ ගොයන් කවි. ඒ වගේමයි මේ රූපරාමුව බලමු පුතේ. පන්සලට නැත්තම් විහාරස්ථානයට යද්දී අර අපි මුලින් සඳහන් කරලා ඒ සියලුම තැන්වලට වැඩිය මේ තැනට යන ආකාරය වෙනස්. මොකද මඟුල් ගෙදරට, චාරිකාවකට, පාසලට, කුඹුරට ඒ ආදී ඒ ටියුෂන් පන්තියට අඳින කිසිදු ඇඳුමක් නෙවෙයි. පන්සලට අපි අඳින්නේ බොහෝම පිරිසිදු සුදු පැහැති ඇඳුම්. සුදු පැහැය විතරක් නෙවෙයි පුතේ, සුදු පැහැයටම ගැලපෙන්නට බොහෝම සංවරශීලී ඇඳුම්. පුතාලට මේ රූපරාමුවේ දකින්නට පුළුවනි සියලුම ලොකු කුඩා හැම කෙනෙක්ම බොහෝම සංවරශීලී ඇඳුමින් සුදු පැහැයෙන් සැරසිලා පන්සලේ ගමන් කරන්නේ බොහෝම සංවරශීලීව. චෛත්‍ය රාජයාණන් වටේ ගමන් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ ගායනා කරමින්. එහෙමනම් පුතේ අපි පුංචි කාලේ ඉඳලා ඉගෙන ගත යුතු වෙනවා තැනට ගැළපෙන ආකාරයෙන් හැසිරෙන්නට. අපි පන්සල් ගියාම වඳින චෛත්‍ය 3ක් තියෙනවා. අපි ඉගෙන ගන්නවා පහේ පන්තියේ ඉඳලා මේ චෛත්‍ය 3 ත්‍රිවිධ චෛත්‍ය. ශාරීරික චෛත්‍ය, පාරිභෝගික චෛත්‍ය, උද්දේශික චෛත්‍ය. බුදුරජාණන් වහන්සේගේ ශරීර කොටස් තැම්පත් කරලා තමයි තියෙන්නේ පුතේ ශාරීරික චෛත්‍ය. පාරිභෝගික චෛත්‍ය කියන්නේ බුදුරජාණන් වහන්සේ පරිහරණය කළ දෑ බෝධීන් වහන්සේ. උද්දේශික චෛත්‍ය වෙන්නේ බුදුරජාණන් වහන්සේ සිහි කිරීම සඳහා නෙළපු
පෙතිපිලිම වහන්සේලා. එහෙමනම් මේ විදියට අපි ශාරීරික චෛත්‍ය, පාරිභෝගික චෛත්‍ය හා උද්දේශික චෛත්‍ය වශයෙන් ත්‍රිවිධ චෛත්‍ය වන්දනා කරනවා. අපි ඉස්කෝලේදී දුවපැන ඇවිද්දට පන්සලේදී එහෙම දුවන්නේ නැහැ. බොහෝම සංවරශීලීව තමයි ගමන් කරන්නේ. ඒ වගේමයි පන්සලේ හාමුදුරුවන් වහන්සේ දැක්කම අපි ගිහිල්ලා වඳිනවා. හාමුදුරුවන් වහන්සේට අපි බොහෝම ගරුසරු ඇතුව තමයි කතා කරන්නේ. අපේ හාමුදුරුවනේ, හාමුදුරුවන් වහන්සේ, ස්වාමින් වහන්සේ ආදි වශයෙන්. එහෙමනම් සාදු කියන වචනේ ගැලපෙන්නේ නැහැ. ඇයි පුතේ ගැලපෙන්නේ නැත්තේ? ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේ පහළ වුණ කාලේ හිටියා සාදුවරු. අදටත් ඉන්නවා. ඒ අය නොයිකුත් වෘත සමාදන් වෙමින් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්න ධර්ම මාර්ගයේ නොයා ඒ අය කැමති වෘත සමාදන් වෙන අය ඉන්නවා. ඒගොල්ලන්ට තමයි කියන්නේ සාදුවරු කියලා. මේ විදියට බෞද්ධ සංස්කෘතිය තුල දැක්වෙනවා පුතේ විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා පාවිච්චි කරන වචන. දැන් අපි කතා කරන, අපි පාවිච්චි කරන, අපි හැසිරෙන ආකාරයට ගිහියන්ගේ වචන නෙවෙයි හාමුදුරුවන් වහන්සේලාටම වෙන්වුණ ශාසනික වචන තියෙනවා. 134 වෙනි පිටුව බලමු පුතේ. මේකේ සඳහන් වෙනවා ඉන්නවට කියන්නේ වැඩ හිටිනවා. නිදා ගන්නවට කියන්නේ සැතපෙනවා. අතු ගන්නවට කියන්නේ අමදිනවා. අනුභව කරනවට කියන්නේ වළඳනවා. තේ බොනවට කියනවා ගිලම්පස වළඳනවා. ඇවිදිනවට කියනවා සක්මන් කරනවා. ඇඳුම් අඳිනවට කියනවා සිවුරු පෙරවනවා. කියනවාට කියනවා දේශනා කරනවා නැත්තම් වදාරනවා. එහෙමනම් පුතේ අපි මේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්න ධර්ම මාර්ගයේ යමින් ක්‍රියා කරොත් අපිට පුළුවනි අපේ ගෙදරත් ඒ අනුව හැසිරෙන්නට. අපේ ගේ ඇතුළේදී අපිට පුළුවනි අපේ අම්මා තාත්තා අයියා අක්කා නංගි මල්ලි හැමෝම එක්ක සහයෝගයෙන් ආදරෙන් සමගියෙන් හොඳ කතා බහ කරමින් කාලේ ගෙවන්නට. ඒ වගේම අපිට පුළුවන් බෞද්ධ දරුවෝ විදිහට උදේට හවසට බුදුරජාණන් වහන්සේට මල් පූජා කරන්නට, දානි පූජා කරන්නට. ඉන් අනතුරු අපිට පුළුවන් අපේ අම්මට අප්පච්චිට දන ගහලා වඳින්නට. බුදුරජාණන් වහන්සේට වැඳිය යුතු වෙන්නේ පුතේ පසඟ පිහිටවලා. පසඟ කියන්නේ නලල අත් දෙකේ වැලමිටි දෙක, දන හිස් දෙක බිම තබමින් අත් දෙක බිම තියලා නලල බිම තියලා මේ විදියට මේ අපේ ස්ථාන පහ බිමට ස්පර්ශ වෙන විදිහට වඳිනවට තමයි කියන්නේ පුතේ පසඟ පිහිටවල වඳිනවා කියලා. එහෙමනම් බුදුරජාණන් වහන්සේට පසඟ පිහිටවල වඳිනවා වගේම අපිට පුළුවන් අම්මට අප්පච්චිට ඒ විදියට වඳින්නට. ඒ වගේම ගෙදර හොඳ බෞද්ධ පරිසරයක් හදා ගන්නට. එහෙම වුණොත් අපිට පුළුවන් අපි ගෙයි ඇතුලේ හොඳ දරුවෝ විදිහට හැදුනාම පුතේ අපිට අපි යන සමාජයක් හොඳට හැසිරෙන්නට, සමාජයේ අපි හොඳින් හැසිරෙනකොට අපිට හම්බ වෙන අපේ යාළු මිත්‍රයොත් අපේ විදියට හොඳින් හැදෙන්නට මහන්සි ගත්තොත් සමාජයේම ලස්සන කරගන්නට පුළුවනි. 136 පිටුව බලමු පුතේ අන්තිම ඡේදයේ මිනිසාගේ ශ්‍රේෂ්ඨත්වයේ ක්‍රියාවට නැංවෙනුයි යහපත් මානව සම්බන්ධතා පවත්වා ගනිමින් ලෝකයා සමග ක්‍රියා කිරීමෙන් පමණකි. බුදුදහම මානවයාට සෙසු සත්ත්ව වර්ගයාට පමණක් නොව ගහකොළ ගංගා ඇලදොලට පවා දයාව කරුණාව දක්වන ජීව අජීව හිතවාදී දහමකි. එබැවින් සියලු ජීවීන්ටද පරිසරයටද හිතකාමීව ස්ථානෝචිතව හැසිරෙමින් දෛනිකව ජීවිතයේ ඊතා ප්‍රියශීලීව ගත කිරීමට අප උනන්දු විය යුතුය. එතකොට අපිට පුළුවන් පුතේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීපු ආකාරයට ගංගා ඇලදොල ගස්වැල්
ආදී වූ මේ සොබා පරිසරයට හොඳින් ආදරය කරමින් අපේ පරිසරය ආරක්ෂා කරමින් අන් අයගේ හිත රිදවන්නේ නැතුව නිතරම ප්‍රියශීලී කතා බහේ යෙදෙමින් තැනට ගැළපෙන ලෙසින් හැසිරෙන්නට. අපි බලමු පුතේ පොතේ ක්‍රියාකාරකම. පළවෙනි ප්‍රශ්නේ, ඔබ එදිනෙදා භාවිත කරන මෙම වචන වෙනුවට ආගමික කටයුතු වලදී භාවිත කරන වචන සොයා ලියන්න. අත් සෝදනවා, අත් දෝවණය කරනවා, වතුර බොනවා, පැන් වළඳනවා, වතුර නානවා, පැන් පාසු වෙනවා, කොණ්ඩේ කපනවා, කෙස් බානවා. කේසා කියලානේ කියන්නේ පුතේ පාලියෙන්. හරි. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ, සහජීවනයේ අගේ මතු කරමින් චිත්‍රයක් අඳින්න. පුතාලට පුළුවනි හැමෝම. ඒ කියන්නේ එතෙන්දී සහජීවනයේකට හැම ආගමකමයි. බුදුරජාණන් වහන්සේ අනෙත් ආගම්වල අයටත් ධර්ම දේශනා කරේ. අයත් එක්ක හොඳින් කතා බහ කරා. පුතාලට පුළුවන් එහෙම අවස්ථාවක් චිත්‍රයට නගන්නට. ඊට පස්සේ පැවරුම තියෙනවා. යහපත් වචනය සමාජ සම්බන්ධතා තහවුරු කරයි යන තේමාව යටතේ රචනයකට කරුණු රැස් කරන්න. එක පුතාලට පුළුවනි මේ විදියට පොතේ ක්‍රියාකාරකම හා පැවරුම කළාට පස්සේ පුතාලට පුළුවනි පැවරුම් පොත අරගෙන මේ ප්‍රශ්න ටිකට උත්තර ලියන්නට. එහෙමනම් පුතේ අපි පැවරුම් පොත අරන් ලියමු. පළවෙනි ප්‍රශ්නේ, සෝනදණ්ඩ බමුණා ජීවත් වූ නගරේ නම් කරන්න. සෝනදණ්ඩ බමුණා ජීවත් වූ නගරය නම් කරන්න. 2. බුදු දහමට අනුව අප තවකෙකු සමග කරන කතාබස් බෙදෙන කොටස් දෙක ලියන්න. බුදු දහමට අනුව අප තවකෙකු සමග කරන කතාබස් බෙදෙන කොටස් දෙක ලියන්න. 3. මජ්ක්‍ධිම නිකායේ අභයරාජ සූත්‍රයට අනුව මජ්ක්‍ධිම නිකායේ අභයරාජ සූත්‍රයට අනුව අප කතා කරන වචනවල ඇතුළත් විය යුතු ප්‍රධාන අංග 3 ලියන්න. 4. වචනයෙන් සිදුවන වැරදි 4 ලියන්න. 5. සෝනදණ්ඩ බමුණාගේ ප්‍රකාශයට අනුව බුදුරජාණන් වහන්සේ සතු විශිෂ්ට ගුණාංග 5ක් ලියන්න. සෝනදණ්ඩ බමුණාගේ ප්‍රකාශයට අනුව බුදුරජාණන් වහන්සේ සතු විශිෂ්ට ගුණාංග 5ක් ලියන්න. හොඳයි පුතේ, එහෙමනම් උත්තර ටික ලියමු. විනාඩි 10ක් වගේ කාලයක් තුල. ඊට පස්සේ අපි බලමු ලියපු උත්තර ටික හරිද කියලා. එහෙමනම් පුතේ මේ ආදි වශයෙන් අපි දෛනික ජීවිතේ ඉතා ප්‍රියශීලීව කටයුතු කරන්නට මහන්සි ගන්න අවස්ථාවේදී මෙන්න මේ විදියට අපි වචනයෙන් සිදුවන වැරදි වලින් ඉවත් විය යුතු වෙනවා. මොනවද වචනයෙන් සිදුවන වැරදි? බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම. මෙන්න මේ වැරදි 4න්
අපි ඉවත් විය යුතු වෙනවා. බොරු කීමෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, පරුස වචන කීමෙන් වැළකීම හා හිස් වචන කීමෙන් වැළකීම. එහෙම වුණාම අපි සම්මා වාචාවෙන් යුක්ත වෙනවා. එහෙමනම් පුතේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ නිරතුරුව පුද්ගලයෙක් සම්මා වාචාවෙන් යුක්ත විය යුතුයි. මිච්ඡා වාචාවෙන්, ඒ කියන්නේ වැරදි වචනෙන් ඉවත් විය යුතුයි. ඒ වගේම තමයි නිරතුරුවම දුර්භාෂණයෙන් වැළකීලා සුභාෂණයේ යෙදිය යුතු වෙනවා. එහෙමනම් අපි පුංචි කාලේ ඉඳලා මහන්සි ගත යුතු වෙනවා පුතේ. එදා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීපු ආකාරයට මජ්ක්‍ධිම නිකාය අබේරාජ සූත්‍රයේදී පෙන්නලා දුන්න ආකාරයට කතා කරන කරුණු සත්‍ය විය යුතුයි, හේතු සාධක සහිත විය යුතුයි, අසන්නාගෙත් කියන්නාගෙත් යහපත පිණිසම හේතු විය යුතුයි. මෙන්න මේ අංගත්‍රය අඩංගු වචන පමණක් කතා කරමින් අපේ ජීවිතය බුදු දහමට අනුගතව හැඩගසා ගන්නට. එමනම් පුතේ පාඩම අවසානයේ තියෙන ක්‍රියාකාරකම පුතාලා පෙරලගමු 137 වෙනි පිටුව. පළවෙනි ප්‍රශ්නේ, ඔබ එදිනෙදා භාවිත කරන මෙම වචන වෙනුවට ආගමික කටයුතු වලදී භාවිත කරන වචන සොයා ලියන්න. අත් සෝදනවා, දෝවනය කරනවා, වතුර බොනවා, පැන් වළඳනවා, වතුර නානවා, පැන් පාසු වෙනවා, කොණ්ඩේ කපනවා, කේසා ඡේදනය කරනවා. නැත්තම් කේසා බානවා. 2 සහජීවනයේ අගේ මතු කරමින් චිත්‍රයක් අඳින්න. එදා බුදුරජාණන් වහන්සේ අනෙත් ආගම්වල අය ආවම පුතේ ඒ හැම කෙනෙකුටම, හැම ආගමික නායකයෙකුටම උන්වහන්සේ හොඳින් සිනාමුසු මුහුණෙන් ප්‍රිය වචනෙන් සංග්‍රහ කරලා ඒ අයට ධර්මයේ දේශනා කළා. එහෙමනම් අපිටත් පුළුවනි අනෙත් ආගම්වල අයත් එක්ක අපි සමගින් කටයුතු කරන අවස්ථාවක් චිත්‍රයට නගන්න. ඊට පස්සේ පැවරුම යහපත් වචනය සමාජ සම්බන්ධතා තහවුරු කරයි යන තේමාව යටතේ රචනයකට කරුණු රැස් කරන්න. පුතාලට ඒක පුළුවනි පැවරුම කරන්නට. එහෙනම් පැවරුමත් ක්‍රියාකාරකමත් දෙකම කළාට පස්සේ පැවරුම් පොත අරගෙන මේ ප්‍රශ්න ටික ලියලා අපි උත්තර ටික ලියමු. එහෙනම් ගමු පුතේ පැවරුම් පොත. පැවරුම 18 පළවෙනි ප්‍රශ්නේ. සෝනදණ්ඩ බමුණා ජීවත් වූ නගරය නම් කරන්න. සෝනදණ්ඩ බමුණා ජීවත් වූ නගරේ නම් කරන්න. 2 බුදු දහමට අනුව අප තවකෙකු සමග කරන කතාබස් බෙදෙන කොටස් දෙක ලියන්න. 3 මජ්ක්‍ධිම නිකායේ අභයරාජ සූත්‍රයට අනුව අප කතා කරන වචනවල ඇතුළත් විය යුතු ප්‍රධාන අංග 3 ලියන්න. 4 වචනයෙන් සිදුවන වැරදි 4 ලියන්න. වචනයෙන් සිදුවන වැරදි 4 ලියන්න. 5 සෝනදණ්ඩ බමුණාගේ ප්‍රකාශයට අනුව බුදුරජාණන් වහන්සේ සතු සෝනදණ්ඩ බමුණාගේ ප්‍රකාශයට අනුව බුදුරජාණන් වහන්සේ සතු විශිෂ්ට ගුණාංග 5ක් ලියන්න. හොඳයි පුතේ, එහෙනම් විනාඩි 10ක් වගේ කාලයක් තුල උත්තර ටික ලියමු. ඊට පස්සේ අපි
බලමු පිළිතුරු ටික. හොඳයි පුතේ බලමු අපි උත්තර ටික. පළවෙනි ප්‍රශ්නේ සෝනදණ්ඩ බමුණා ජීවත් වූ නගරේ නම් කරන්න. සෝනදණ්ඩ බමුණා ජීවත් වුණේ පුතේ අංග රට චම්පානුවර. 2. බුදුදහමට අනුව අප කරන කතාබස් බෙදෙන කොටස් දෙක ලියන්න. දුර්භාෂණ හා සුභාෂණ. 3 වෙනි ප්‍රශ්නේ මජ්ක්‍ධිම නිකායේ අභයරාජ සූත්‍රයට අනුව අප කතා කරන වචනවල ඇතුළත් විය යුතු අංග 3 ලියන්න. 1. කතා කරන කරුණු සත්‍ය විය යුතුයි. 2. හේතු සාධක සහිත විය යුතුයි. 3. අසන්නාගේත් කියන්නාගේත් යහපත පිණිස හේතු විය යුතුයි. 4. වචනෙන් සිදුවන වැරදි 4 ලියන්න. බොරු කීම, කේලාම් කීම, හිස් වචන කීම හා පරුෂ වචන කීම. 5. සෝනදණ්ඩ බමුණාගේ ප්‍රකාශයට අනුව බුදුරජාණන් වහන්සේ සතු විශිෂ්ට ගුණාංග 5ක් ලියන්න කියනවා. සෝනදණ්ඩ බමුණා ප්‍රකාශ කරනවා පුතේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ වූ කලී උන්වහන්සේ පිළිසඳර කතාවෙහි දක්ෂය. ඒ කියන්නේ යහපත් වදන් ඇත්තේ. උන්වහන්සේ කනට සුව දෙන යහපත් මිහිරි වචනම කියන්නෝය. 3. උන්වහන්සේගේ කතාබස් දොස් රහිතය. 4. උන්වහන්සේ වෙතට එන කෙනාට පළමුව කතා කරති. ඒ වගේම තමන් වහන්සේ වෙත එන අයට එන්න මෙහි එන්න මෙහි පැමිණීම මැනවෙයි කියා පිළිගනිති. මේ විදිහට පුතාලට පුළුවනි පෙළ පොත කියවලා කරුණු 5ක් ගොනු කරන්නට. ඊට පස්සේ මේ උත්තර ටිකත් එක්ක බලලා පුතාලට මේ ආකාරයෙන් ලකුණු සටහන් කරලා පුළුවනි පුතාලා ලබා ගන්න ලකුණු ප්‍රමාණය බලන්නට. හොඳයි පුතේ එහෙමනම් අපි පාඩම නවත්තමු.